අයිබෝවන් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. අගෝස්තු මාසයේ 12 වන සිකුරාදා දවසයි අද නිකිණි පුරපසළොස්වක පොහෝ දවසට පසු දවස. ඉතින් මේ පොහොය අසිරියත් සමගින් උදා වුණු සුපින්බර වූ උදෑසන තුල අපි අද දවසේදීත් බලාපොරොත්තු වෙනවා සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කරමින් ඔබ හැම කෙනෙකුගේම ජීවිත සුපසන් කර ගන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය මෙතෙන් සිට ආරම්භ වන්නා වූ පුණ්‍යවන්ත හෝරාවක කාලය තුල ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට. පින්නතුනේ ජීවිතයේ විවිධ වූ අවස්ථාවන් වල විවිධ වූ දිනයන් වල බෞද්ධයන් විශාල පිරිසක් සිදු කරන කාරණාවක් තමයි ධර්මයේ පිළිබඳව හරිහැටි අවබෝධයක් නොමැතිව ධර්මයේ තුල ජීවත් වන්නට කටයුතු කිරීම විවිධ වූ පුණ්‍යක්‍රියා කටයුතු වල නිරත වන්නට උත්සාහ කිරීම. නමුත් සදහැවතුනි සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් අපි ඔබට නිරන්තරයෙන්ම සිහිපත් කරන කාරණාවක් තමයි බෞද්ධ දර්ශනය පිළිබඳව හරිහැටි අවබෝධ කරගනිමින් ඒ අවබෝධ කරගත් කරුණු කාරණා තුළින් අපගේ ජීවිත ධර්මානුකූල කරගෙන ධර්මයේ තුල හැසිරෙන්න එවිට ධර්මයේ විසින් ඔබව ආරක්ෂා කරනවා කියන කාරණාව. ඉතින් ඒ අනුව අවබෝධ කරගත් ධර්ම කාරණා තුළින් ඔබ හැම කෙනෙක්ගේම ජීවිත සුපසන් කරගන්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වේවා යන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගනිමින් අපි අද දවසේදීත් සූදානම් වෙනවා සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක් මූලාශ්‍රය කරගෙන ඒ තුළින් අපි අපේ ජීවිත ඒකාලෝකමත් කරගන්නට අවශ්‍ය කරන ධම් මාර්ගය උපයා සපයා ගන්නට. ඉතින් සදහැවතුනි අද දවසේදීත් සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඒකාලෝකමත් කිරීමේ අරමුණින් බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කළ අපේ සුපුරුදු පින්වත් දේශකයන්න් වහන්සේ අපි ඊ타ත්ම ගෞරවයෙන් පිළිගන්නට සූදානම් වෙනවා. බත්‍රමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සදහවත්නි වගේම අද දවසේ වැඩසටහන මේ ආකාරයෙන් බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රය තුල පටිගත කරමින් සජීවී ලෙස බෞද්ධ ආරූප වාහිනී ඔස්සේ විකාශනය කරන්නට අපට ශක්තියක් ලබා දෙමින් වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන සුපින්වතුන් පිරිසත් අද වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වෙනවා. ඉතින් අපි හැමදෙනාමත් පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරමින් දේශනාව ආරම්භ කරන්නට පෙර ආතුව අපි සුපුරුදු පරිදි සිද්ධ කරන ලෝතුරා ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට පුෂ්ප පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට ඒ පින්වත් දෙපළට දැන් ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ප්‍රථමයෙන්ම මල් වට්ටිය දේශකයන්න් වහන්සේට අත ගැස්වීමෙන් අනතුරුව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඉන් අනතුරුවයි දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරන්නට අවස්ථාව ලැබෙන්නේ. පින්නතුනේ මේ ආකාරයෙන් අද සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ දෙහිවල කළුබෝවිල ශ්‍රී සරණංකර පාරේ පදිංචි පියුමි සචිත්‍රා රම්‍යා කාන්ති ඉසුරු රුසිරු සහ මහින්ද දාබර යන පින්නතුන් පිරිස ප්‍රධාන පැමිණ සිටින සුපින්වතුන් පිරිස විසින්. ඉතින් අපි හැම දිනාටමත් පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ අරමුණු බවට පත්වන්නේ ඔවුන්ගේ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට. ඉතින් ඔවුන්ගේ පරලෝක ජීවිතයේ සුගතිගාමී ජීවිතයක් බවට පත් කරන්නට අවශ්‍ය කරන කුසල් සම්පාදනය කර දීමේ අරමුණෙන් ඔවුන් ඊ타ත්ම සුවිශේෂී පින්කමකට මුල පුරමින් අද දවසේ දේශනා වෙනුවෙන් ඔවුන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරනවා. එහෙමනම් මේ සිහිපත් කිරීමත් එක්ක අද දවසේ අපි සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන අපේ ස්වාමින් වහන්සේ සූදානම්ෙන් සිටිනවා මජ්ක්‍ධිම නිකායට අයත් කීටාගිරි සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් ශ්‍රද්ධාව පිළිබඳව අද දවසේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට. විශේෂයෙන්ම බෞද්ධයන් විදියට අප තුල තිබිය යුතු අප තුල නොමැති නම් අප තුල ඇති කරගත යුතු කාරණාවක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව
හරිහැටි අවබෝධයක් ඇති කරගන්නට අපි සූදානම්ෙන් අපේ පින්වත් දේශකයන්න් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් හැමදෙනා වගේම බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් අපව නරඹන ශ්‍රවණය කරන පින්වත් ඔබ හැමදෙනාවමත් උතුම් තිසරණ සහිත වූ පංචශීලයේහි පිහිටුවීමෙන් අනතුරුව අද දවසේදී කීටාගිරි සූත්‍ර දේශනාව මූලාශ්‍රය කරගෙන සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් අද සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කරන දෙහිවල කළුබෝවිල ශ්‍රී සරණංකර පාරේ පදිංචි පියුමි සචිත්‍රා රම්‍යාකාන්ති ඉසුරු රුසිරු සහ මහින්ද දාබරේ ඇතුළු පවුලේ පිනතුල්ලා හා සහභාගීන ඔබ හැමත් මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ ශ්‍රවණය කරන ඔබ ඒ සියලු දෙනාමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සවමත් ඒ ඔබ සවම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාද උපදවාගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙන්නට මේ දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා
අපමාදේන සම්පාදේත. භාමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතංච භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් සියලු සනසිල්ලම වේවායි. නැවතත් ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සදහවත් පින්වත්නි, ඔබ සියලු දෙනාම ධර්මයෙන් සුවපත් වන මානසික සන්තුෂ්ටියෙන් සැනසෙල්ලෙන් ඔබ සිත් පවත්වා ගනු ඇතැයි අප කල්පනා කරනවා. තරමක් මේ දිනවල අපේ රටේ පවත්නා දුක්ඛ දෝමනස්ස පැවතුනත් ධර්මයේ ඇසුරු කරමින් ලබන සුවය අපි හැම කෙනෙක්ම ලැබිය යුතු වෙනවා. කොපමණ සෞභාග්‍යවත් ලෙස භෞතික ලෝකයේ තුල රටක් හෝ ලොව පැවතුනත් අප මේ භවයේහි සසරෙහි සිටිනා හෝ සැරිසරනා තෙක් අප දුක්ඛ දෝමනස්ස ඉදිරියේ ගමන් කළ යුතු වෙනවා. එහෙමයි. පිනක් කුසලයක් බලවත් වීම නිසා මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් ඒ මනුෂ්‍ය ජීවිතයේ හැටියට අපි පවත්න්නේ මේ කුමක්ද? මේ පුඤ්ජය. අපි කුමක් ලෙසද හඳුන්වන්නේ? ස්කන්ධ පංචකයක් ලෙස. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය දරාගෙන සිටින තෙක් තාක් අපි සියලු දෙනාටම ඒ දුක්ඛ දෝමනස්ස, දුක්ඛ කියන වචනෙන් කායික දුක්ඛත්, මෙහි දෝමනස්ස කියන වචනෙන් මානසික දුක්ඛයත් අපි අදහස් කරනවා, සංකේතවත් කරනවා. ඒ කායික මානසික දුක්ඛ දෝමනස්ස ඉදිරියේ ඔස්සේ ඒ අභියස ගමන් කළ යුතු වෙනවා. භෞතික ලෝකයේ තුල ඔබ සිතන ආකාරයෙන් භෞතික සියලු සම්පත් තිබුණත් එහෙත් මේ ස්කන්ධ පංචකය තිලක්ෂණ ධර්මයට යටත්. කුමක්ද තිලක්ෂණේ නම්? අනිත්‍ය දුක්ඛ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන අදහසයි. ඒ තිලක්ෂණ ධර්මයට යටත් නිසා අපි කැමැති පරිදි මේ ස්කන්ධ පංචකය පවත්වා ගන්න බෑ. සියලු පහසුකම් තිබෙනවා කියලා කිව්වත් ඊටාම පහසුකම් ඇති ගෘහයක්, අවශ්‍ය පරිදි පහසුකම් පවතින, වාඩි වෙන්න, නිදා ගන්න පහසු ඇඳපුටු ආදී වශයෙන් ඔබ කැමති ඇඳුම් පැළඳුම් ආභරණ ආදී, ඒ වගේම ඔබ කැමති පෝෂ්‍යදායී හෝ රසමසූලු ආහාර පාන, ඒ සියල්ල තිබුණත් ස්කන්ධ පංචකයේහි පළමුව අප අදහස් කරන රූපස්කන්ධය. කුමද රූපස්කන්ධය කියන්නේ? මේ කය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් සමන්නාගත කය තමයි මෙහි ස්කන්ධ පංචකයේ රූපස්කන්ධය හැටියට දක්වන්නේ. ඒට හේතුව රූප කියන වචනයෙන් අපි අනිකුත් ධාතුත් හඳුන්ව ගන්නවා. රූප ධාතු, රූප ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප හා ධම්ම රූප වශයෙන් ඒ ධාතු වශයෙන් උත් හඳුන්වනවා. ධර්මයේදී සත්ත්ව පුද්ගල සංඥාව සකස් වෙනව නම් ඒ සියල්ල අපි ඒ තැන රූප වශයෙන් උත් ධාතු වශයෙන් උත් හඳුන ගන්නවා. දැන් මෙහි ස්කන්ධ පංචකේ රූපස්කන්ධය කියන්නේ මේ කයට. පඨවි ආපෝ තේජෝ වායෝ, තදගතිය වැగిරෙන බව, උෂ්ණය වායුව කියන මේ හතරෙන් සමන්නාගත මේ රූපස්කන්ධය. අර සඳහන් කර මොන සැප සම්පත් මැද පවත්වා ගත්තත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ රූපය, මේ කය ඒ හේතුන්ගේම විසිර යාමෙන් නැතුව යනවා. දැන් අද නම් එහෙම නැහැ. නමුත් අපු බාහිර පරිසරයේ මුව ආවරණය කරගෙන ඉන්නවා. ඒ මොකද? කවල, පොවල, නාවල පිරිසුදු කරලා මොනවද නොදුන්නේ මේ කයට?
එහෙත් කෝ ආස්වාස ප්‍රස්වාසයේවත් විශ්වාසයක් නැහැ. අපිට ඒවත් නිදහසේ නැති තරමට පසුගිය අවුරුදු දෙක තුල ඉතාම හොඳින් අත්විඳා. කෝ මම කෝ මගේ තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයත් විශ්වාසය නැතිව ගිය තැන නිදහසේ තිබුණු එයත් නොමැති වූ තැන වෙන කුමක් නම් මගේ වෙන්නද මගේ කියන්නද මා සතු කරගන්නද? අර මොන සප සම්පත් මත තිබුණත් මේ ස්කන්ධ පංචකය දරාගෙන සිටින තාක්කල් අනෝබෝධයෙන් සිටියොත් ධර්මයේ කෙරෙහි සකස් කරන ලද මනසින් නොසිටියොත් අනෝබෝධයෙන් සිටියොත් අපි කවදාවත් සැප කියන තැනක රැඳෙන්නේ නැහැ. අනෝබෝධය නිසා මොකද අනෝබෝධය කියන ධර්මයේ තුල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිරියාමෙන් නැතිව යනවා. මිස්කන්ධ පංචකයම අපි තනි වචනකින් ගත්තොත් සංකත සංඛාර. ඒ සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. ඒ නිසා සම්මතයේ තුල දැන් ඔබ බොහොම ප්‍රසන්නයි. ඇඳලා ප්‍රසන්නව හිස පීරලා පිළිවෙලකට එහෙමනේ එහෙම වෙන්න ඕනේ. එහෙම ජීවිතය පාත්තන්න ඕනේ. එහෙත් හැබැයි තියක් අපිට තියෙනවද මේ ජීවිතේ ශරීරේ? එනංගයි අපි ගිලන් වෙන්නේ. අපි ලෙඩ වෙන්නේ ඇයි? අපිට ඕන විදියට කුමක්ද පවතින්නේ? ඔය හිසේ තියෙන කෙස් ගසකව තරම්වත් හැබැයි තියක් නැහැ. සම්මුතිය තුල සීලේ පිහිටලා. කුමක්ද සීලය කියන්නේ? අවබෝධයෙන් සම්මා ප්‍රඥාවෙන් අපි සඳහන් කළ අනිච්ච දුක්ඛ අනාත්ම. ඒ තිලක්ෂණය කතා කරන්නේ හඬන වෙලපෙන්න නෙමෙයි. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. හැබැයි ස්වභාවය අවබෝධ කරගෙන විනය ශික්ෂණයේ හික්මීම ඇති වෙන්න ඕනේ. ඒකට කියනවා සීලය කියලා. නැත්තම් ඒ අවබෝධය නැත්තම් බිම්බලාගෙන ඉන්න පුළුවන්, නිස්සද්දව ඉන්න පුළුවන් අවස්ථාව එනතෙක්. මොන අවස්ථාවද? කෙලෙස් සකස් වෙන අවස්ථාව. කෙලෙස් සකස් වුණු තැනම ඔක්කොම දේවල් සිතුවිලි වචන ක්‍රියාවන්ගෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවනි. විතික්කම ඒව ක්‍රියාත්මක වෙන තැනට එනවා. අවබෝධයෙන් එහෙම වුණොත් දොරවසාගෙන හිටියත්, කැලේමැද හිටියත් කිසිම කෙනෙකුට පේන්නේ දැනෙන්නේ නැහැ කිව්වත් මනස තුලින් ලෝභ දෝෂ මෝහ මුල් කරගත්ත දැඩි ආසාවක්, අභිජ්ජා, විෂමූ ලෝභය. තමා සතු වස්තු පමණක් නෙවෙයි අන් අයගේ වස්තු වලටත් තිබෙන ආසාව. ඒ තුලින් ඊර්ෂ්‍යාව, වෛරය මේ දේවල්. එතකොට දැඩි ආසාව හෝ ව්‍යාපාදයේ තරහව පටිගය මුලාව අන් අයෙක් නොදැන සිටියත් නොපෙනී සිටියත් ඒ සකස් වෙන්න බෑ. අන්න ඒ සම්මා ප්‍රඥාවෙන් සකස් වුණු විනයක් ශික්ෂණයක් තියෙන්න ඕනේ. ඒක නැති වුණොත් සංගවගෙන සිටීමෙන් සිදු කරන හික්මීමක් පාලනයක් තමයි සිද්ධ වෙන්නේ. යම් තැනක අනුන්ට පේනවට අනුන් බැනුම් වලින් තොර වෙන්න හොඳයි. නීතියෙන් ආරක්ෂා වෙන්න හොඳයි. හිරේ විලංගුවේ වැටෙන්නේ නැති වෙන්න හොඳයි. යම් විටක පෞල් ජීවිතයත් ඔබ හොඳයි කියන තැනක ඉන්නත් පුළුවන්. හැබැයි මනසින් තමා තුළින් දුක්ඛ දෝමනස් වලටපත් වෙනවා වගේම ඒ මනස තුල දුක්ඛ දෝමනස කියන්නේ දැඩි ආසාව හා ද්වේෂය නැත්නම් ලෝභ දෝෂ මොහ. තමා තුල කෙලෙස් ගොඩ ගැසීම නිසා මේ ජීවිතේ බොහෝමයක් මනසින් දුක් විඳිනවා. අද ආතතිය දෝමනස කියන්නේ අවසාන කුමක්ද වෙන්නේ? මරණින් මතු සතර අපාය උපදිනවා. දීර්ඝ කාලයක් නැවත දුක් විඳින්න වෙනවා. මේ අනෝබෝධයෙන් හික්මීම කියන තැන අපි පාලනය කරගෙන කොහොම හරි කමක් නැහැ ජීවත් වෙනවා කියන තැන. යම් කෙනෙක් ලෝකයේ සිනස්සන්න බැරි නිසා මං එළියට මේව කිසිවක් කියන්නේ නැහැ. ඒ වුණාට මගේ හිතේ තියෙන දුක් ගින්දර දන්නේ මමම තමයි කියලා බොහෝ කෙනෙක් කියනවා. මම මේ ඔක්කොම හික්මවාගෙන සංසිඳීගෙන හිනාවෙල ඉන්නවා ලෝකයට පේන්න. ඒ වුණාට මගේ හිතේ කියාගන්න බැරි තරම් මහ දුක්ඛ දෝමනස්යක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කියන අය බොහොම සිටිනවා. එතනින් ගැලවෙන්න ඕනේ. ඒක ගලවන්න බෑ. හිරේ දාලා ඉන්න කෙනෙක් කූඩුවෙන් ගලව ගන්න වගේ නෙමෙයි. ධර්මාබෝධයට එන්න ඕනේ. සම්මා ප්‍රඥාවෙන් සකස් වුණු විනය ශික්ෂණයක් සකස් වෙන්න ඕනේ. ඒ ඔස්සේ තමයි මම ඔබට මුලින්ම ආරාධනා කළේ කරදර කම්කටොළු තිබුණත් ජීවිතයේ ධර්මයේ දකින්න. කොහොමත් භවයේ ඉන්නවනම් සසර උපත ජීවිතයේ ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. ඒ නිසා ධර්මාබෝධය ඔස්සේ ඔබට වැටහෙන විදියට සඳහන් කළොත් පැලේ හිටියත් රජමැදුරක හිටිය වගේ සුවයක් දැනේ. එහෙම නැත්තම් රත්තරන් ගොඩ වාඩි වෙලා හිටියත් ගිනි ගන්නව පිච්චෙනවා වගේ දැනෙන්න පුළුවන්.
එය ඔබේ කතාව නොවේවා. ධර්මයෙන් පෝෂණය වූ මනසක් ඇති වෙන්න ඕනේ. ජීවන්ත පුතා සඳහන් කළා වගේ අද සුපසංජීවිතයේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ. ඉතින් සාකච්ඡාට ඔබත් එකතු වෙන්න ඕනේ. ඒ නිසා තමයි උත්සාහ ගන්නෙ. අපි මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ඒ මුළු සූත්‍ර දේශනාවම සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. කරුණු කියවගෙන යන්න පුළුවන්. එතකොට ප්‍රයෝජනයක් නැතින ඔබට. එහි ආශ්‍රය කරගෙන එක කරුණක් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා ශ්‍රද්ධාව. ධර්මයේ එහි හඳුන්වන්නේ සද්ධානුසාරී, ධම්මානුසාරී, සද්ධානුසාරී කියන වචන දෙක ප්‍රබලයි. එයින් සද්ධානුසාරී. දැන් ශ්‍රද්ධාව කියන වචනේ අහලා තියෙනවා ඔබ. ඔබට කුමක්ද මූලික හැඟීමක් තිබෙන්නේ? ශ්‍රද්ධාව කියන වචනේ. ජීවන්ත පුතාට මතකද? ශ්‍රද්ධාව කියනකොට දැන් ඔබට ආමන්ත්‍රණය කරන වචනයක් නේ බොහෝ විට සදහවත් කියන එක, ශ්‍රද්ධාවන්ත පින්වත්නි කියන එක. ඒ ශ්‍රද්ධාවට ඔබ යුක්තද? ඒ අදහස. ඔබ ශ්‍රද්ධාව ආමන්ත්‍රණයට ඔබ ගැළපෙන කෙනෙක්ද? ඔබ එහි සමන්නාගතද? අපි අපෙන් ප්‍රශ්න කරලා තියෙනවද? ශ්‍රද්ධාව අවබෝධයෙන් ලබන්න. ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම. එතකොට මේ පැහැදීම කුමක් වෙන්න ඕනේද? මූලික අවස්ථාවේ ශ්‍රද්ධාව ඒ කීටාගිරි සූත්‍රය ඇසුරින් නෙමෙයි අනිකුත් සූත්‍ර ආශ්‍රයෙන් පුතේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනීය මච්චේර මලං සවේ සද්ධෝති උච්චති. එහි දක්වනවා දස්සන කාමෝ සීලවතං, සිල්වතුන් දකින්න තිබෙන කැමැත්ත. සිල්වතුන් ඔබ සිල්වතෙක් වෙලා සිල්වතුන් හොයාගෙන යන්න. ඒක තමයි වඩා හොඳ. තමනුත් හැදිච්ච ගුණවන්ත අවබෝධයෙන් සම්මා ප්‍රඥාවෙන් අවබෝධයෙන් යුක්ත හික්මීමක් තියෙන අය බවට පත් වෙලා එවැනි කල්යාණවන්තයන් පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා එවැනි අය ඇසුරු කරන්න. දකින්නවා කියන්නේ ඇසුරු කරනවා කියන එකයි. දස්සන කාමෝ සීලවතං, සිල්වතුන් දකින්න ඇසුරු කරන්න තියෙන කැමැත්ත. එහෙත් තමන්ුත් ඒ ගුණයට යම් වූ ආකාරයකින් හෝ සමීප වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මම මොනව කළත් කමන්නේ අර අයගෙන් තමයි ඔක්කොම හොඳ මන් දකින්නේ. ඔබ වැරදි. මම හරි. එතනද නැහැ. තමනුත් හැකියතා දුරට ඒ ගුණයට එන්න ඕනේ. ඒ තුලින් ඒ අයත් එක්ක ඒ සිල්වතුන් කල්යාණවන්තයන් සත්පුරුෂයන් සමග එකතු වෙන්න ඕනේ. ඒ තමයි හැබෑ ක්‍රමය. මේ වචන පෙළ අහලා තියෙනද පුතේ? ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා. කුමක්ද ඊළඟට? තමා සම්මතෙහි පිහිටා සිට. අනුන්ට උපදෙස් දෙන්න තමනුත් එහෙම පිහිටා ඉඳලා. එහෙම නැත්තම් අර වැඩි පුද්ගලයන් දෙසන කරුණ වගේ ඒකට කියනවා තව වචනයක් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒ වැඩි පුද්ගලයන් එයා ඒ අය සතුන් මරමින් අනිත්‍යයට සතුන් මරන්න එපයි කියනවා වගේ වෙන්න පුළුවන්. අර වචන යට කොටසේ වචන කියන ඒවා ගැලපෙන්නේ නැහැ පුතේ. ඒක එහෙම ලිව්වට එදා. මොකද ධර්මයේ බණ කියන ඒවා විතම් පාරිශුද්ධ දේවල්. කාටවත් ගලපන්න ඕනේ නැහැ. ඉතින් ඔබ සමහර විටක ගෙවල් වල කියන ඔය කියලා ඕ අපිට කියන්න එපා කියලා. ධර්මයේ කියන්නේ පිරිසිදු දෙයක්. ඒ නිසා කෙසේ වෙතත් සම්මතයේ තමා හැකියතා දුරට පිහිටන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නමක් හැටියට මම භික්ෂුත්වයට රැඳී පවතින්න ඕන. අවබෝධයෙන්. ඔබ පියාණන් කෙනෙක් මෞතුමියක් හැටියට ඒ ගුණය තුල රැඳෙන්න ඕනේ. විවාහක නම් ස්වාමියා බිරිඳ හැටියට ඒ ගුණය තුල රැඳෙන්න ඕනේ. අවසානයේ මිනිස්සෙක් හැටියට මනුස්සකමට ගරු කරන්න ඕනේ. එතන අවසාන නතර වෙනෝනේ. මනුස්සකමට ගරු කරන්න කියන එක. ඒක දකින්න. දස්සන කාමෝ සීලවතං, සිල්වතුන් දකින්න. තමනු සිල්වතෙක් හැටියට හැකියතා දුරට ඒ ගුණයට එන්න ඕනේ. සද්ධම්මං සෝතු මිච්ඡති, ශ්‍රී සද්ධර්මය අහන්න ඕනේ. දැන් ශ්‍රී සද්ධර්මයේ කියන තැන ඔබ කුමක්ද අවබෝධ කරගෙන තියෙන්නේ? දැන් බොහෝම ධර්මය අහලා තියෙනවනේ. මොනවද තේරුම් ගන්න තියෙන්නේ ධර්මයේ කියනකොට? ඉතින් ඒක ගොඩාක් ලොකු වචනයක්, ගොඩක් තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන්. ඒක වචනයකින් කියන්න බෑ ස්වාමීනි. ගොඩක් තියෙනවා ධර්මයේ. මොනවද ඔය ගොඩක් කියන්නේ? කෙටියෙන් සඳහන් කළොත් මොනවද පුතේ ධර්මයේ කියන්නේ? ජීවන්ත පුතේ. කෙටියෙන් සඳහන් කළොත් ආදි කල්යාණම්, මජ්ජේ කල්යාණම්, පරියෝසානී කල්යාණ, සාත්තං සම්භ්‍යංජන, කේවල පරිපූර්ණං ආදී වශයෙන්. මුල මැද අග අර්ථ සහිත. එනම් ලෝභ දෝෂ මෝහයෙන් බැහැර වුණු ව්‍යංජන සහිත කිව්වේ ධර්ම රසයෙන් මතුවෙන්න ඕන. අර්ථ රසයෙන් මතුවෙන සම්පූර්ණ කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යම්, පිරිසුදු බ්‍රහ්මචර්යාවම අරිෂ්ඨාංග මාර්ගයේ මතුවෙන එතන බ්‍රහ්මචර්යාව කියන්නේ අභිවතන්ති. අන්න එහෙම දේශනා කරන. එයම අහන්න ලැබෙන්න ඕන. ඒ තමයි ධර්මයේ කියන්නේ.
ලෝභ දෝෂ මෝහ සංසිඳන කතාවක් වෙන්න ඕනේ. අහගෙන ඉන්නකොට ලෝභ දෝෂ මෝහ සංසිඳෙන්න. එහෙම නැත්නම් ධර්ම කතාවක් වෙන්නේ නැහැ. ධර්මය යනු එයයි. එහෙමනම් අන්න ඒ ධර්මය දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති. අහන්න කැමති වෙන්න ඕනේ. ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝභ දෝෂ මෝහ සංසිඳන ධර්මය අහන්න කැමති වෙන්න. ඒ ශ්‍රද්ධාවේ ලක්ෂණ. විනීය මච්ඡේර මලං මසුරු මල් නැතුව දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. දන් දෙන එක පහසුද නැද්ද? හැබැයිට කියන්නේ පහසුද නැද්ද? පහසුයි. කියන්න බලන්න කොහොමද පහසු? දැන් අපි බම් කාල වේලාව අඩු කරගන්න නිසා දන් දෙන්න පහසුයි. දක්ඛිනා විභංග සූත්‍රයේදී පින්වත්නි තිරිසන් සතෙකුට දුන්නත් යමක් අවබෝධයෙන් 100ක් ආනිසංස ලැබෙනවා. කියවල බලන්න කියවලත් ඇති කියවලම දක්ඛිනා විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒ සීලය වැඩි වෙන්න වැඩිම ආනිසංස වැඩි. සතෙකුට දුන්නත් තිරිසන් සතෙකුට 100ක් ආනිසංස ලැබෙනවා. ඒ කොහොමද? ඉඳුල් වතුර ටික පැත්තකට දැමුවත් කුමන හෝ සතෙකුට ආහාරයක් වේවා ගේ ඇතුලේ අර භාජනයකට ඔබ කියන්නේ සිංක් එක හෝ කුමක් එයට හැලුවත් මහ පොළොවට යන්නේ සතු ආහාරට ගත්තත් නැතත් සිත පවතිනවා. කර්මය කියන්නේ චේතනාව, කුසල චේතනාව. කුමන හෝ ආහාරයක් මේ කුමන හෝ සතෙකුට ආහාරයක් වේවා කියන අදහසින් එය පැත්තකට දැමුවොත් 100ක් ආනිසංස ලබන. දැන් දන් දීම පහසුයිනේ. එය පුරුදු වුණොත් ඉඳුල් වතුර නෙමෙයි. කුසගින්නේ ඉඳලා ආහාරට ගන්න සූදානම් වුණු ආහාරය නමුත් දෙන්න හිත නැමෙනවා. ඊට පස්සේ ධර්මයේ කියන ඇටලේ මස් නහරුණක් දෙන්න පුළුවන්. ජීවිතේ උනක් දෙන්න පුළුවන් බෝධිසත්වයෝ නිසා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඉඳුල් වතුර නෙමෙයි. නූල් පටක දෙයක්වත් දෙන්න බැරි කෙනෙකුගෙන් හිත හොඳින් මොන ගුණයක් තවත් බලාපොරොත්තු වෙන්නේ නැත. ඒ නිසා දන් දීම පහසුයි. චේතනාවයි උත්සාහයයි අවබෝධයයි අවතින්න ඕනේ. දැන් කොච්චර දම් පිංකම් කරගන්න තිබීච්ච පිනක්ද අපි අත්හැරෙන්නේ. හැමදාම ඉඳුල් වතුර ටික පැත්තකට දානවනේ. එය එකතු කරගන්නේ නැහැනේ. ඒ හැම වෙලාවකම චේතනාව ඇති කරගන්න පුළුවන් නම් දැන් අපිට පැහැදිලි. අපේ හිත මුක්ත ඡාග තෘෂ්ණාවෙන් අත්මිදලා පළවෙනි පියවරක් ලෙස දානීය කියන තැනට සකස් වෙනවා. ඒ තමයි අර ගැඹුරින් යනකොට ජීවිතය පවා දන් දෙන අවබෝධයෙන් අත්හන් අවබෝධ කියන්නේ තණ්හා මදමාන දිට්ඨි මේකට කියන්නේ ප්‍රපංච කියලා. මොනවද කියන්නේ? ප්‍රපංච. තණ්හා මදමාන දිට්ඨි අපේ ජීවිතය අකුසල් පක්ෂය ඔක්කොම එකට එකතු කරන්න පුළුවන්. යටත් කර අතුලත් කරගන්න පුළුවන්. ඒ ප්‍රපංචයන්ගෙන් බැහැරව තෘෂ්ණාවෙන් අත්මිදලා අවබෝධයම දෙන්න පුරුදු වෙනවා. දැන් දස්සන කාමෝ සීලවතං සිල්ලතුන් දකින්න තිබෙන කැමැත්ත සද්ධම්මං සෝතු මිච්ඡති ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් සංසිඳවන ධම්ම හා විනේය මච්ඡේර මලං අවබෝධයෙන් යුතුව මසුරු මල තෘෂ්ණාව බැහැර කර ගැනීම සවේ සද්ධෝති උච්චති මේකට කියනවා ශ්‍රද්ධාව කියලා. දැන් ඔන්න මූලික ලක්ෂණය. දැන් එතනින් පිහිටලා ඉන්න. තව ඔබහලා තියෙනවා කරුණු දෙක ශ්‍රද්ධාව ගැන කියනකොට. කියන්න බලන්න මේ කරුණු දෙක මොනවද කියලා. මම කියන්නේ ඉස්සෙල්ලා මතක් කරන්න බලන්න ඉක්මනින් මොකද්ද කියලා. අමෝලිකා ශ්‍රද්ධා ඊළඟට ආකාරවතී ශ්‍රද්ධා. මොකද අමෝලිකා ශ්‍රද්ධා කියලා අහලා තියෙන්නේ? අවබෝධයකින් තොරව මාත්‍ර වශයෙන් යමක් කෙරේ පහදින එක දුටු පමණි ඇසූ පමණි. අවබෝධයකින් නොවේ ඒ පැහැදීමට ඇවිදින් තිබෙන්නේ. ඒ නිසා අවබෝධයෙන් යුක්තවම පැහැදීම ඇති වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අමෝලිකා ආකාරවතී කිව්වේ අවබෝධයෙන් යුක්තව පැහැදීමක් ඇති කරගන්නවා. ඒකට හොඳ ආශ්‍රයක් කාලය පුරා තුනුරුවන් ආශ්‍රය කරන්න ඕනි. Taman සිල්වතෙක් වෙලා සිල්වතුන් විදියට ආශ්‍රයක් කරන්න ඕන. තුනුරුවන්න. ඒ අවබෝධය තිබෙන්න ඕන. ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාව ගැන කියනකොට ඒක ඉහළට ගමන් කරනවා සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිප්පිසෝ භගවා අරහං ඒ නවරහදී පුදුබන. සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. මොකක්ද මෙතන බෝධිය කියන්නේ? අවබෝධය. මොන අවබෝධයද? චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි අවබෝධය. මොනවායි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. දැන් දුක ගැන අවබෝධයක් තියෙනවද? අඩු ගන්න දැනුමක් තියෙනවද? ඔබ අපහසුතාවයට නෙමෙයි ඔබ දැන් ධර්මයට කැඳව ගන්න හදන්නේ.
මොකද්ද දුක ගැන අවබෝධය? දුක ගැන අඬන්න කියන එකද? මමත් බොහෝම දුක් විඳපු කෙනෙක් මෙහෙම හිටියට මං කොච්චර අඬලා තියෙනවද? මොනතරම් දුක් විඳලාද මම මෙතෙන්ට ආවේ? ඒකද පුතේ මේ දුක කියන්නේ? ඒක මාත්‍ර දැනුමක්. දුක කියන්නේ අකමැති අරමුණට සිතේ සකස් වෙන ප්‍රතිචාරාත්මක චෛතසික සිතුවිලි. ඒක තමයි දුක කියන්නේ. ඒක දැන් අපි අවබෝධ කරගත්තම ඒ දුකට යන්නේ නැහැ. දුක නිර්මාණය කරගන්න. දැන් ඔබ හඳුනා ගන්න ඔතන අපි හිතමු ඔන්න කටුපිල පතක් තියෙනවා කියලා. අහලා තියෙනවනේ පතක් ගැන උල් තියෙන අනුනොත් මොකද වෙන්නේ? සමහරට ජීවිතේ පවා නැති වෙන්න පුළුවන් විස වෙලා. දැන් එහෙම තිබුණොත් මොකද වෙන්නේ? ඒකුඩ කකුලක් තියෙනවා. ඇයි තියන්නේ නැත්තේ? ඒක ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. දුක හැදෙන ස්වභාවය මෙයයි කියලා අවබෝධ කරගත්තම ඒ කෙසේ කරන්නේ නැහැ. එතකොට දුක තියෙන කොහෙද? කාගේවත් ළඟ දුක නැහැ. දුක තියෙන්නේ අනෝබෝධය නිසා හිතේ සකස් වීම. කෙනෙකුට මහමැදුරක් දුකක්, කෙනෙකුට පැල්පත සැප. ඉතින් භෞතික වශයෙන් අපි හිතන් ඉන්න මේ දේවල් නැති එක දුකක් කියලා. හැබැයි වෙන්න ඕනේ ලෞකික ලෝකයේ තුල ධර්මානුකූලව උත්සාහයේ අදිෂ්ඨානයේ ධෛර්යයේ ඔස්සේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සමග ධර්මානුකූල යමක් හොයාගන්න එක හොඳයි. හැබැයි වඩා වැදගත් වන්නේ අවබෝධයේ මානසික සන්තුෂ්ටියත් එක්ක එහි පවත්වා ගැනීම. අද බොහෝ අය දුක් වෙන්නේ ආහාර පාන නැති නිසාම නෙවෙයි. එහෙම අය ඉන්නවා. හැබැයි ආහාර පාන නැති නිසාම නෙමෙයි. බත්පත් අතේ තියාගෙන දුකෙන් ඉන්නවා. ඔබ මොනවද කල්පනා කරන්නේ? මට කියාගන්න බැරි තරම් දුකක් තියෙනවා. ඉතින් ඔය කෑම ගන්න නැද්ද? මට එපා. මට කුසගෙන දැනෙන්නේ. නුඹ ඊ රාත්‍රිත් කෑවේ නෑනේ. ඊ දවල්ටත් ගත්තේ නෑනේ. නෑ මට එපා. මගේ හිතේ කියාගන්න බැරි තරම් මහා දුකක් තියෙනවා. මට කුසගෙන දැනෙන්නේ. එහෙම කියන අය කොයිතරම් ඉන්නවද? ඇයි ඔබ නිදා ගන්න නැත්තේ? මට අද නිින්ද එන්නේ නෑ. ඇයි? අහලකවත් නෑ. මහා දුකක් කනගාටුවක් මගේ හිතේ. සමහරට තරහවක් වෛරය. ඔක්කොම දුක හදාගෙන. දැන් එතෙන්දී අපි හිතුවා නුඹ කියන නුඹටවත් හැබෑවට නුඹයි නැතිනම් ඔය අරමුණු නුඹ වෙන්නේ නෑ. අවශ්‍ය උත්සාහයේ ධෛර්යය අපි ඒවට විසඳුමක් හොයමු. හැබැයි ඔය සියල්ලම හටගත්තා වගේම නැති වෙලා යනවා తాවකාලික වෙනවා. ඔය අරමුණු තමයි සංස්කාර මම මගේ කියලා ඔය දැන් දුක හදාගෙන තිබෙන්නේ. ඔය සියල්ලම හටගත් වගේම නැති වෙනවා. උදේ වය හට අරගෙන බිඳී නැති වෙනවා. ඒව වෙනස් වෙනවා. ඒවට උත්තර හොයන්න පුළුවන්. හොඳයි. දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ නතර වුණොත් මොකද වෙන්නේ? මේ හුස්ම ගන්න එක නතර වුණොත් මොකද වෙන්නේ? මිය දෙනවා. එතකොට ඔය ඔක්කොම අරමුණු තියෙනවා. එතකොට කියනවා දරය ආවේ නැහැ, මේ ආවේ නැහැ, මේ දණිය නැහැ, මෙයා මගේ දේවල් උදුරගත්තා. දැන් අරගෙන යන්න පුළුවන්. කිසිවක් බෑ. දැන් ඒකෙන් අදහස් කරන්නේ ඔබ සම්මතයේ තුල ධර්මානුකූලව කතා කරන සාකච්ඡා කරන අවශ්‍ය නම් නීතිය පිහිටක් පතන්නත් පුළුවන්. එහෙත් හිත තුල ඔය කිසිවක් උපාදානීය වෙන්නේ නැහැ. මොකද උපාදානීය කියන්නේ? හිතෙන් දැඩිව ගැනීමක් නැහැ මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා. මොකද සියල්ල හටගත් වගේම නැති වෙලා යනවා. සම්මුතිය තුල ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න ඕනේ. ඔබ අහන්නේ නැහනේ ස්වාමීන් වහන්සේ ඔහොම දේශනා කළාට අපි නීතියෙන් දන්නේ මගේ දේවල් මේ උදුර ගන්න එනකම් මම බලාගෙන ඉන්න පුළුවන්. නුඹේ ඔළුවේ තියෙන කෙස් ගහක්වත් හැබැයි අයිතියක් නැතුව ඇයි මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය? මම මේ සඳහන් කරන්නේ නිවන් මඟ අරමුණු කරගත්ත ශ්‍රද්ධාවේ ලක්ෂණය මතු කරගන්න. ඒ නැති නිසා තමයි පින්වත්නි අපි මේ අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනාකමක් තේරුම් ගන්න නැතුව අවුරුදු 100ක් කියලා සම්මතයේ තියෙන හැබැයි හිතන් ඉන්නේ අවුරුදු 300ක් තියෙයි කියලා 100ක්වත් නෑ ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන් ඒ ජීවිතේ හැබැයි ප්‍රයෝජනයක් ගන්නවද ධර්මය ඇසුරු කරගෙන වැඩිපුර කාලයක් දුක්ඛ දෝමනස්සත් එක්ක ගහ බැනගෙන අමනාපයෙන් සම්ඩුදබර වෙලා ළඟ තිබෙන ආහාරයේවත් රසයක් නොදැනෙන ධර්ම රසයේ තෘෂ්ණාව නෙමෙයි ජීවිතේ ප්‍රයෝජනයක් නැතුව කඳුලින්ම මියදීම කියාගන්න බැරි තරම් දුකකින් ජීවත් වුණේ කියලා හිතාගෙන අතීතය ගැන මෙනෙහි කරනකොටම එක්ක තද ඇලීම ගැටීම නැත්තම් තරහ වෛරය මේවත් එක ජීවත් වෙලා මිය යාමම දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයට කරන වැරැද්දා අභාග්‍ය සම්පන්නයි මොන තරම් දුක් විඳලාද මේ මනුස්ස ජීවිතය ලැබලා තිබෙන්නේ අහලා තියෙනවනේ අනන්ත සංසාරකමනේ කල්ප ගණන් වැඩිපුර සතර පාය ඉපදිලා මේ උතුම් වූ මනුස්ස ජීවිතය ලබාගෙන තිබෙන්නේ පුතේ අද වැඩි පිරිසකට අපි උත්සාහ කරන්න ඕන අවබෝධ කරවන්න මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිත මේක ගන්න බෑ නැවත 100ක් කිව්වට 100කුත් නැහැ ඔබ මොනවා කිව්වා තාම දරුව පුංචි රැකියාව තාම නැහැ ගේ දොර හදන්න පටන් ගත්ත විතරයි මට ටිකක් වැඩිපුර ආයුෂ දෙන්න මම ලෙඩ කරන්න එපා දැම්ම ගේ පදිංචි වෙනකන් ඉන්න ඔහොම කියලා පුළුවන් ඔය කිසිවක් සාධාරණ වෙන්නේ නැහැ
ඕනම මොහොතක් අපි අපිටම නැති වෙලා යාවේ. මොන වෙලාවක මේ දෑත දෙපය පණ නැති වෙලා මහ වෘක්ෂයක් වගේ බීමට කඩාගෙන වැටෙන්න වෙයි දන්නේ. ඔව් සම්මත ලෝකයේ තුල ගැටලු වලට විසඳුම් හොයන්න. ඒ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය අනතුරකට දාන්න එපා. නිකන් අනතුරක් නෙමෙයි. ගැලවෙන්න බැරි, ලෙහෙසි නැති නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර පායට වැටිලා අප්‍රමාණ කල් දුක් විඳින තත්යකට එන්න පුළුවන්. ඒ නිසා සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ කියන වචනේ අඬන්න වැළපෙන්න අකර්මණ්‍ය වෙන්න නෙමෙයි. දැන් මේ තරුණ ඇත්තන්ගේ ජීවිත දුක ගැන කතා කරනකොට දැන් අකර්මණ්‍ය වුණාද? අකර්මණ්‍ය වෙන්නේ පව්. අකර්මණ්‍ය වෙන්නේ නරක දේ. අකර්මණ්‍ය වෙන්නේ නැහැදුණු දේවල්. අකර්මණ්‍ය වෙන්නේ අකුසල. ඒවා අකර්මණ්‍ය වෙන්න ඕනේ නේ. ඒ වගේම අකර්මණ්‍ය වෙන්නේ රහසයව වැරදි කරනවන. පෞල් ජීවිතයට කරදර විපත් වෙනවන. සාසනික ජීවිතයට විපත් වෙනවන. ඒවා කර්මණ්‍ය කරන්නේ. ඒවා කර්මණ්‍ය කරන්න ඕනේ නේ. නැත්තම් අකර්මණ්‍ය කරන්න හදන්නේ යంత్ర මන්ත්‍ර වෙන දේවල් වලින් තමයි අකර්මණ්‍ය කරන්න හදන්නේ. නෑ ධර්මයේ පිහිට ගන්න පුළුවන් ඒ අවබෝධයේ ඔස්සේ. කර්මණ්‍ය කරන්න මොනවද කර්මණ්‍ය වෙන්න ඕනේ? මොනවද කර්මණ්‍ය වෙන්න ඕනේ? ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා, සීල සමාධි ප්‍රඥා ඒව කර්මණ්‍ය වෙන්න ඕනේ. ඒව කර්මණ්‍ය වුණාම හොඳයි නේද? ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහිම ගැන මට තියෙන සැනසෙල්ල. අපි දන්නවා සදාකාලික නේ කියලා. අම්මා අප්පච්චි ළඟ වුණත් අම්මා තාත්තා වුණත් කොච්චර අපි දෙපාර්ශ්වයේ ලෙන්ගතුකමින් අපි මේ යුතුයකම් කරමින් ජීවත් වුණත් අවුරුදු 300ක් ජීවත් වෙන්න බෑ. 100කට ඔක්කොටම 100කුත් නැහැ. එහෙමනම් ජීවිතය තුළ සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා අපිට ජීවත් වුණා කියන තැනක මතකයට නැගෙනවනම් දැන් කුමක්ද හිතෙන්නේ? ඕනම මොහොතක් මියදුනත් හිතට සැනසෙල්ලක් තියෙනවා. ඒකනේ අවශ්‍ය කරන්නේ. නැත්තම් ඇහුවොත් එහෙම කොහොමද ජීවත් වීම ජීවිතය ගැන? ඔය ඉතින් ජීවත් වුණා තමයි. ජීවත් නොවුන නම් මේට වඩා හොඳයි කියලා. ඔය ඉතින් හමු වෙලා ඉන්නවා තමයි. හමු නොවුන නම් වඩා හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඔය කතා කාගේවත් කතා නොවෙන්න ධර්මයට එකතු වෙන්න ශ්‍රද්ධාවට. අවබෝධයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කෙරෙහි ಗುಣ දැන පහදින්න ඕනේ. ඒට උපකාර කරගන්න ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන්. ඉතින් ඒ බුදු ගුණ විස්තර කරන්න වෙලාවක් නේ. නමුත් ඔබට යම් වූ අවබෝධයක් තියෙන්න ඕනේ. බුදු ගුණ බුදුරජාන් වහන්සේගේ ගුණ කියලා අපි නිස්සද්ද වෙන්න බෑ. ශ්‍රද්ධාව එතනින් පහල කරගෙන ඒ ගුණය තමා වෙතට ආරෝපණය කරගන්න අනුපූර්ව ක්‍රමෙන් සකස් වෙන්න ඕනේ. එතකොට යම් කෙනෙක් සද්ධානුසාරී කියන තැන බුදුරජාණන් වහන්සේ කෙරේ මාත්‍ර වශයෙන් හෝ හැඟීමක් ප්‍රේම මාත්‍ර වචනේ පාවිච්චි කරන එක ප්‍රේමයක්. එතන ප්‍රේම කියන්නේ මෛත්‍රිය මුසු වුණු, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මුසු වුණු හැඟීම. ඒක තමයි පාලි වචනේ ප්‍රේමය විග්‍රහ කරන්නේ. නැතුව කාමයේ රාගයේ රති ආසාව ඇති වුණු ප්‍රේමයක් ගැන නෙමෙයි. පැහැදිලිනේ? ප්‍රේම මාත්‍රයක් නමුත් පැහැදිලි මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙනවනම් නමුත් රූප සමාපත්තියෙන් ඒ ඉක්මවා ගිය ආරූප සාන්ත විමෝක්ෂයන් පිළිබඳව ධානා සමාපත්තියෙන් ඉහළට ගිය තත්ත්වයක් ලැබලා නැහැ පුතේ. එහෙමයි. ඒ වගේම කෙලෙස් මුළුමනින් බැහැර කළා හෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට ආශ්‍රව ප්‍රහාණයට තාම ශක්තියකුත් නැහැ. නමුත් මාත්‍ර වශයෙන් වූ හැඟීමක් පැහැදීමක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ කෙරේ පවතිනවා. අඩුගානීක පවතිනවනේ. අඩුම තරමේ පවතිනවනේ. අන්න එතනින් ආරම්භ කරලා අප හුදකලා වෙන්න ඕනේ. දැන් ඔබට සඳහන් කරොත් හුදකලා වෙන්න කියලා. දැන් ජීවන්ත පුතුන්ට මම සඳහන් කළොත් ඔබ හුදකලා වෙන්න කියලා. මොකද කියන්නේ? ගෙදර යන්න එපා කියන එකයි. දැන් මම ඔබට කියන ඔක්කොටම හුදකලා වෙන්න කියලා. ගෙදර යන්න එපා කියන මේ කියන්නේ නැහැ. එහෙනම් මොකද අවබෝධ කරගෙන තියෙන්නේ? මොකද්ද හුදකලා වෙනවා කියන්නේ? කෙලෙස් වලින් මනසින් හුදකලා වෙන්න. හැකිතා අනුක්‍රමයෙන් ආරම්භ කරනවා. අනුපූර්ව ක්‍රමයෙන් ඒකනේ මේ ධර්මයේ භාවනාව සමාධිය ප්‍රඥාව උත්සාහ කරන කෙලෙස් අසුරු නොකර ඉන්න අනිශ්චිතෝච විහෙරති. නචකින්ච ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසිවක් හටගන්නේ නැහැ. නැති නොවන දෙයක්. හටගත් වගේම නැති වෙනව ඒ බව දැන ලෝභ දෝෂ මොහ අසුරු කරගෙන මේ සත්ත්ව සංස්කාර ලෝකයේ අසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් සවිඥානික හෝ පණ ඇති අවිඥානික ගහකොළ ගේදරපට කිසිවක් ලෝභ දෝෂ මොහ සකස් වෙන ආකාරයෙන් අසුරු කරන්නේ ලෝකයේ දකින්නේ බලන්නේ හිතන්නේ පරිහරණය කරන්නේ නැහැ කියන එකයි. එතකොට ඔබ හුදේකලා වෙන්න. කෙලෙස් වලින් බැහැර වෙලා මනසින් හුදේකලා වෙන්න. එතකොට මොකද වෙන්නේ? වේරිනේසු මනුස්සේසු විහරාම අවේරින. වෛරිය අතර, තද රාගයෙන් යුතු අතර, ඊර්ෂ්‍යා කරන අය අතර, සඳුදබර කරන අය අතර, නපුරුකම් කරන අය අතර ඔබ කවුද? කවුද ඔබ?
ඔබ නිවුණු කෙනෙක්. පුද්ගලයෝ අයින් වෙලා නැහැ. ඉතින් ඒ අයගේ නපුරුකම් වලින් පරිස්සම් වෙනවා. හැබැයි හිත තුළ ඒ නපුරුකම් කරන්නේ ගැහුවොත් ගහනවා කියලා. බැන්නොත් බනිනවා කියලා. ඒවට යන්නේ නැහැ. එතකොට ඔබ අහනවද අර අය බලන්න අර කොච්චර බයිනවද කියලාම් කියනවද පරුස වචන කියනවද මම කොහොමද නොකර ඉන්නේ? ඔව් බුදුරජාන් වහන්සේ දේශනා කළ පළවෙනි දෙවෙනි තැන නිස්සද්ද ඉඳලා තුන්වෙනි තැන පුතේ තරහ වෛරය නෙමෙයි. අත්වාදී විනයවාදී ධම්මවාදී කාලවාදී අර්ථයට ගැලපෙන විනයට ගැලපෙන ශික්ෂණයට ගැලපෙන තේරුමක්ම තියෙන බොරුවෙන් නැතිව සත්‍යවාදී උත්තරයක් දෙන්න. හිතේ කරුණා මෛත්‍රිය. අර වචන පාවිච්චි කරන්නේ නපුරු. එතකොට ඔබ ඒ ගොඩට අහු වුණා. කෙලෙස් වලට ආශ්‍රය වුණා. එසේ නැතුව සංසුන්ව එකනේ වඩා හොඳ වෙන්නේ. යම් කෙනෙක් අපවිත්‍ර දයා ගත කළ ඔබත් ඒ අපවිත්‍ර දයා ගත යුතුනේ. සංසුන් මනසකින් සිත සකස් කරගෙන පිළිතුරක් දීලා අනවශ්‍ය යමක් පිට කරන්නේ නැතුව ධම්මීවා කතා අරියෝවා තුම්හි භාව. ආරි නිස්සද්දතාවෙන් සංසුන් මනසකින් නිස්සද්දව ඉන්නවා. නපුරු යමක් නම් පවසන්නේ අසත්‍යයක් කියන්නේ පිළිතුරු දෙන්න. ඒකේ වරදක් නැහැ. නමුත් තරහ අරගෙන වෛරය අරගෙන තද ආසාවෙන් මමත් එහෙම වෙන්න ඕනි කියලා දැන් අර අය මෙහෙමයි ඒගොල්ලන්ටත් මෙහෙමයි මමත් කොහොම හරි කියලා දැඩි ආසාවකට ආයිතු වෙන්නේ. මේ දාලේ යන ඉවත්ත ලෝකයක් තුළ අපි මනසින් දුක් විඳිය යුතු නැහැ. ඒකෙන් අදහස් කරන ඔබ දියුණු වෙන්න එපා කියන එකද? නෑ. උත්සාහයෙන් ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් ඔබට අවශ්‍ය නම් තට්ටුවක් දෙකක් නෙමෙයි තට්ටු හතක් වුණත් කමන්නේ. හැබැයි අවශ්‍ය නම් ධර්මානුකූලව නම් අවබෝධයේ තිබෙනව නම් හටගත් වගේ නැතිව යනවා කියලා නැත්තම් තට්ටු හතේම මරණින් මතු ඉන්න වෙයි. මිනිසෙක් හැටියට නෙමෙයි කවුරු හැටියටද? එහෙවනි ආත්මයක් ලැබලා ඉන්න වෙයි. ඊට පස්සේ ජීවත් වෙන අය කියාවි එක කාමරයකවත් ඉන්න පුළුවන් කමක් නැහැ. පින් දුන්නට යන්නෙත් නැහැ. ඊට සංස්කෘතික කියන දේවල් ඔබ දන්නවනේ. එහෙම නොවෙන්න. ජීවිත ගැන ගැඹුරින් ඔබ දියුණු වෙන්න. විසාකා මහෝපාසිකාව අහලා තියෙනවනේ. මාර්ගඵලයන්ටපත් වුණා වගේම කොයිතරම් සෞම්‍යද කියලා. පංච කල්යාණයෙන් පිරිපුන් වගේම විවාහ වෙලා දරුවෝ කී දෙනෙක් අපි නිතර සඳහන් කළා. දේශනාවල දරුවෝ කී දෙනෙක්ද? 20 දෙනෙක්. 20 දෙනෙක්. දියණිවරු 10යි පුතුණුරු 10යි 20 දෙනෙක් ලැබුවා. පංච කල්යාණයෙන් පිරිපුන්. සිටු දේවියා වෙළඳ ව්‍යාපාර ධර්මානුකූලව සිද්ධ කළා. හිතලා බලන්න. දැන් ඔබ කර්මන්නේ වෙනවද? නෑ ඔබ කර්මන්නේ වෙන හැබැයි නිවැරදි මඟක කර්මන්නේ වෙන්නේ. ඔය දියුණුව ලබන්නේ. නැතුව මේ දියුණුව කියලා ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර යකඩ කෑලි ඒ දේවල් ගැනම පමණක් නෙමෙයි. ඒවා භෞතික ලෝකයේ තුල. හැබැයි මානසික සන්තුෂ්ටියනේ අපිට වඩාත් වැටෙන්නේ. දැන් මේ වැඩි හිටි දෙමව්පිය ඔබ නෙමෙයි ලෝකේ අහගෙන ඉන්නව නම් කවුරු වෙන්න පුළුවන්. දරුවනේ නුඹලගේ මොකක්වත් අපිට මුතුමැණික් රත්තරන් පින් සිද්ධ වෙයි. නුඹලා අම්මා අප්පච්චිලාට හදවතට දැනෙන්න ලෙන්ගතුකමෙන් ආදර කරුණාවෙන් සලකන්න දරුවනේ ඉඳ හිටලවත් ඇවිදින් බලලා යන්න මුකුත් නොගෙනාවට කමක් නැහැ. අපිට දැනෙන්න වචනයක් හරි කතා කළ මේ ලෝකෙ කොතනක හරි මහ පොළේ පය ගහලා අපි සතුටින් ජීවත් වෙනවා කියලා. එහෙම නැත්තම් දෙමෝපියෝ බලන්න අපිට වෙලාවක් නැහැ. හැබැයි මියදුනාට පස්සේ පැයෙන් දෙකකින් එනවා. ඕනම වෙහසක් දරලා. හැබැයි එතකන් අපිට වෙලාවක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඔබ හිතri දෙන්න එපා. ධර්මානුකූල ජීවිතය දකින්න. ඇස් ඇරී තිබෙන දෙමෝපියන්ගේ ලෝකයේ තුල පිහිට වෙන්න පුළුවන් නා. මොනතරම් වටිනවද? පියවුණු ඇස් දෙකක් ඉදිරියේ හඬා වැළපිලා ගෙඩි ගෙවල් ගහනවට වඩා ඒ සංකේතමත් වචන මතකයිනේ. ඉහලින් අවසන් කටයුතු මහදණයක් දරා වරදක් නෙමෙයි. නමුත් ඒට වඩා ඇරී තිබෙන ඇස් දෙකක් තුල සිහිය බුද්ධිය තියෙන කාලේ ලෙන්ගතු කමින් උපස්ථාන කළා ධර්මයටත් ලං කරන්න පුළුවන් නම් ධර්මයට නම් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා වගේම සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණය දහමින් සුවපත් කරන්න පුළුවන් නම් ඒක ලොකු සුවපත් භාවයක් දැනෙනවා. දැන් මේ තමයි ශ්‍රද්ධාවෙන් ඉදිරියට එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි හුදකලා වෙලා ධර්මයත් එක්ක කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ಗುಣ පහක් වඩන්න. ඉන්ද්‍රිය ධර්ම මේවට බල ධර්මත් කියනවා. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා මොනවද කියන බලන්න? ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. දැන් මේ තරුණ දරුවන්ට ඕන නම් ගීතයේම දහස් ගාණක් පාඩම් තියෙනවා. 100 ගාණක්. පළවෙනි පදේ කියනකොටම අවසානයේ කියවගෙන යනවා. දැන් අපි එකතු කරගන්න ඕනේ වඩාත්ම දහම් කරුණු. මොකද අරව හොඳයි ඒ ලෞකික ලෝකයේ තුල. නමුත් ඒව තුල බොහොම තුල ඇලීම සමහරු අඬනවා, සමහරු hina වෙනවා, සමහරු රහසින් පව් කරන තව උත්තේජනයක් ගන්නවා. බොහෝ විටක තරංගයට හසු වෙනවා, ඊර්ෂ්‍යාව ඇති වෙන බොහෝ දේවල්. ඒ වෙපා නෙමෙයි.
සෞන්දර්යාත්මකව ගිහි ජීවිතවල සැනසෙල්ලක් ලබන්න පුළුවන්. හැබැයි දහම මතු කරන්න ඕන. මේ දහම් කරුණු මතකයේ තිබුණොත් මොකද වෙන්නේ? ධම්මෝ සද සමන්නත්ති ඒතම් පිබත බික්ඛව. ධර්මයේ හා සමාන ඖෂධයක් නැහැ. ඒ තමයි පානීය කරන. ඉතින් වීදුරුවකට දාලා පානීය කරන්න බෑ. මේ විදියට ධර්ම ශ්‍රවණය කළ කන් දෙකෙන් මොකද වෙන්න ඕනේ? හිතෙහි පත්‍යම් වෙන්න ඕනේ. නිවැරදි ලෙස පත්‍යම් බෙහෙත බිව්වත් හරියට බිව්වේ නැත්තම් ගුණය ලැබෙන්නේ. ධර්මයේ වුණත් හරියට එය මේ ශ්‍රද්ධාව මතු කරන්න පුතේ. ඒ නිසා ශ්‍රද්ධාව හරි අවබෝධයකින් නැති නිසා තමයි අපි හැමදාම පින්කම් කළා කිව්වත් නතර වෙන්නේ. මේක මගේ දෙන්නේ නැහැ. මේක බෑ කියලා තමයි අවසානයේ අපි යම් විටක නතර වෙන්නේ. හිතලා බලන්න අපි අපිම ගැන අහලා බැලුවොත් බොහෝ ගැටලු මතුවෙන්නේ එන්නේ. අපේ ලයිස්තුව තියෙනවා. අපි මෙවැනි දේවල් කළා, මේ තැන්වල ගියා, මේ කටයුතු කළා. එනට කොහේ ගියත් මොනවා කියත් දෙපයින් ඇවිදලා තියෙනවා. ඒ වුණාට මොකද වෙන්නේ? අවබෝධය නැතුණාම මානසික ගැටලුවක් තියෙනවා. නිසා ශ්‍රද්ධාව අවබෝධයෙන් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම දියුණු වෙන්න ඕනේ. අවබෝධය. ඒ පහත් අපි මෙතන සාකච්ඡා කරන්නේ නැහැ පුතේ. ශ්‍රද්ධාවට එන්න. ඒවා දියුණු කරගෙන අනුපූර්ව ශික්ෂණය, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයෙන් එළං වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුතේ එකපාරටම රහත් වෙන්න කියන්නේ නැහැ කියලා. ඔන්න හොඳ කතාවක් ගිහි ඇතු නිතර කියන එක. මොකද්ද ගිහි ඇතු කියන්නේ පුතේ? දැන් ජීවන්ත පුතා කියන්න බලා. සමහර විටක ගිහි සමාජය කියන්නේ අපි තවම රහත් වෙලා නැහැ. එහෙම කියනවා. අපි තාම බෝධිසත්වෝ නෙමෙයි. තව කියන තරුණ දරුවෝ අපි ධර්මයට මුහු කරනවා. මටත් කියලා හැඟීම් තියෙනවා. ඇටලේ මස්නහර වලින් හැදිලා තියෙනවා. ඔය ඇටලේ මස්නහරින් තමයි හැදිලා තියෙන්නේ. ස්කන්ධ පංචකය දරාගෙන ඉන්නවා. එහෙම කියලා අපිට ධර්ම මාර්ගයෙන් බේරෙන්න පුළුවන්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහා කරුණාවයි. ඔබ තවම රහත් වෙලා නැති වෙන්න පුළුවන්. එක විටම රහත් වෙන්න කියන්නේත් නැහැ. මොකද්ද වෙන්න ඕනේ? අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා මාර්ගයට යොමු වෙන. අනුපූර්ව ශික්ෂා මාර්ගයට යොමු වෙන අනුපුබ්බ සික්ඛා. දැන් ඔබ රකින්න සීලය කුමක්ද? පංචශීලය. සීලය පංචශීල අනුපූර්ව ක්‍රමයේ ජීවිතවලට ගරු කරන්. gederin මෙහෙන්න. මට ජීවත් වෙන්න ඔබ උපකාර කරනවා. මට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන තැනට ප්‍රශ්නයකට එන්නේ නැතුව පින් සිද්ධ වෙයි. මට කියන දෙයක් ලිංගතුකමින් කියන්න. මමත් මිනිස්සෙක්. මට ජීවත් වෙන්න ඉඩ දෙන්න. නැත්තම් මම ඉක්මනින් මේ දිලා යාවි. ওই විදිහට මට සැලකුවොත්. ওই විදිහට මට සලකන්න එපා. දැන් ওই පරපණ නැසීමෙන් වලකිනවා කියන ශික්ෂාපදයේ විවෘත කළ බැලුවොත් ওই ටික ඇතුලේ තියෙන්නේ. ඒකනේ කියන්නේ නැතුව මේ ඝාතනය කරනවා කියන එක කෙලවර කතාව. නමුත් ඒ ඇතුලේ තියෙනවා. ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන එක. බොහෝ කෙනෙක් ඉල්ලා හිටින එකනේ. දරුවනේ නුඹලා හොඳින් හැදිලා කොතනක හෝ ගුණ යහපත් ඉගෙන කියාගෙන ජීවත් වුණ අපිට දීර්ඝායස දුන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ තියෙන ආයුෂ ටිකත් නැති වෙලා යාවේ. සාමියා බිරිඳත් අතර එහෙමයි. දෙමෝපිය දරුවෝ අතරත් එහෙමයි. මිනිස්සු අතරත් එහෙමයි. ජීවත් වෙන්න ඉඩ දෙන්න. ජීවිතවලට ගරු කරන්න. පළවෙනි ශික්ෂාපදේ. අනුපූර්ව ක්‍රමයෙන් මේවා එකින් එක ධර්මයේ මොහුනාම අපිට වැටහෙන්න පටන් ගන්නවා. අනුපූර්ව සික්ඛා, අනුපුබ්බ කිරිය. දැන් එකින් එක ජීවිතයට අපි එකතු කරගන්න. මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවා. හිතේ තරහ තියෙනවා? උත්තරේ එපා. නෑ මගේ හිත තුළ තරහවක් නෑ කියන තැනකට අපිට එන්න පුළුවන්ද පුතේ? එහෙමයි. එන්න ඕනේ. දැන් මේ පරමාර්ථ ධර්මයේ ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත් කොට මෙනෙහි කරනකොට තද ඇලීම වගේම ගැටීම, අවිජ්ජා දෝමනස විනීය ඒ සංසිඳෙන්න ඕනේ, බැහැර වෙන්න ඕනේ. නපුරු ලෝකේ දකින්නවා තියෙනවා. හැබැයි ඒ නපුරුකම් වලින් ආරක්ෂා වෙනවා. හැබැයි මගේ හිතට නපුරුකමක් ගන්නෙ නෑ. එතකොට මගේ හිත සංසුන්. මගේ හිත නිවිලා. මගේ හිතේ තරහ වෛරය නෑ කියන එක දැනෙනවා. මේ තමයි සුගති මාර්ගය. අනුපූර්ව ක්‍රමයෙන් ක්‍රියාපටිපදා මාර්ගයට ආවම ඊළඟ දවසට අපි ඊළඟ දහම් කරුණු වලට යොමු කරගෙන පින්වත්නි අපි සකස් වෙන්නේ එතකොට සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. මේ අවබෝධයෙන් ඇති කරගත්ත ශ්‍රද්ධාවෙන් කල්යාණවන්තයෝ හොයාගෙන යනවා. කල්යාණවන්ත ඊළඟට ඇසුරු කරනවා. gedare ඉන්න හොඳ කල්යාණවන්තයෙක්. ඒ කවුද? දෙමෝපියෝ දරුවෝ ස්වාමියා බිරිඳ. බරියාට පරමා සඛ. එහෙමයි නෝද? කොහෙද මෙතනක් තියෙනවද?
දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ ඔවුනොන්ට වුන් කල්යාණවන්තයෝ වෙන්න ඕන. හැබැයිම කල්යාණවන්තයෝ. පැවිදි උතුමෝ ධර්මයේ අවබෝධයක් තියෙන ඇත්තන්ට අපි එකතු වෙන්න ඕන. සද්ධා ජාතෝ උපසංකමති. මේ ඇති කරගත්ත සම්මා ප්‍රඥාව ඇසුරු කරගත්ත සදහැ ගුණයෙන් යුක්තව කල්යාණවන්තයාට ලං වෙන්න. ගෙදරිනුත් පටන් ගන්න. දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ. ඔබට දැනෙන්න මේ දහම් දෙසම අවසන් වෙන්නේ ධර්මයේ දකින මගක ගෙදර තුලින්ම දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යාව වශයෙන් කල්යාණවන්ත වෙලා ඉන් අනතුරුව පැවිදි උතුම් ධර්මයේ දන්න ගිහි ඇත්තන් වෙතට අපිට ඇසුරට ලං වෙන්න පුළුවන්. ඊළඟ දවසේ දේශනාව අහන්න කියලා ඉතුරු කොටසට ඔබට ආරාධනා කරමින් අද දේශනාව කාලය අවසන් නිමාවටපත් කරන ඔබ හැම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රේ වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවබෝධයෙන් යුතුව බුදුන් දහම් සඟුන් කියන මේ ත්‍රිවිධ රත්නය සරණ යමින් මේ දුක්ඛිත වූ සසර ගමනින් එතර වන්නට නම් අප තුළ ඇති කරගත යුතු ශ්‍රද්ධාව පිළිබඳව ඉතාමත්ම හරවත් කරුණු කාරණාවන් රාශියක් අද දවසේදී අප වෙනුවෙන් දේශනා කරමින් මජ්ක්‍ධිම නිකායට අයත් කීටාගිරි සූත්‍ර දේශනාව මූලාශ්‍රය බවට පත් කරගෙන අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් දේශනාවන් සිද්ධ කරන්නට කටයුතු කළා. ඉතින් මේ කරුණු කාරණාවන් අප අපේ සිත තුළ හරියට ධාරණය කරගනිමින් ඒ අනුව ජීවිතය හැටගස්වා ගත්තොත් මේ මුළු මහත් සමාජයේම සත්පුරුෂ සමාජයක් බවට පත්වන්නට ඉඩකඩ තිබෙනවා. ශ්‍රද්ධාව වපුරන සමාජයක් බවට පත්වන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ සියලුම දෙනාට ආරාධනා කරමින් අද දවසේ සුපසංජීවිතය ධර්ම සාකච්ඡාවේ වැඩසටහන අපි නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතුව අද දවසේදී මේ උතුම් දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපේ පින්වත් ස්වාමින් වහන්සේට නැවත ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ සදහම් සාකච්ඡාවේ සුපසංජීවිතයේ සදහම් දෙසුමේ අද දවසේ පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කළ දෙහිවල කළුබෝවිල ශ්‍රී සරණංකර පාරේ පදිංචි පියුමි සචිත්‍රා, රම්‍යාකාන්ති, ඉසුරු රුසිරු සහ මහින්ද දාබරේ ඇතුළු ඒ දරුවන් මහත්ම මහත්මියන් ඇතුළු පවුලේ පින්නතුන්. සිව් වසරකට පෙර මියගිය සුනිල් ශාන්ත පියාණන්, ජයන්ති මෑණියන්, චන්ද්‍රා මාල්නී නැන්දනිය, ඩික්සන් පෙරේරා මාමණ්ඩි, විලියම් දාබරේ, ප්‍රේමදාස සීයා, ජුලියට් මෑණියන්. ඒ මව් දෙමාපියන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් ඔබ ගුණානුස්මරණය කරනවා. අපි මේ කළ ධර්ම සාකච්ඡාවත් ඇසුරු කරගෙන ඇලීම් ගැටීම් අමන් ඒ හිතේ දුක්ඛ දෝමනස්ස සංසිඳවාගෙන එසේ ගුණානුස්මරණය කරමින් අනුකම්පාවෙන් කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන ඒ මව් දෙමව්පියෝ ඇතුළු ඥාතීන් වෙනුවෙන් ඒ වගේම අද දින පළමු උපන්දිනය සමරන පුමින්දු විද්වාන් පුතාට නිදුක් නිරෝගී සුවය දීර්ඝාස ප්‍රාර්ථනා කරන ගුණතින් නැති පිනති දහමට ලැබී පිංගති දරුවෙක් බිහි වේවායි ඒ කුඩා දරුවා වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂඥ වෛද්‍ය අක්මීමන මහතා, ඉසුරු මහතා, හෙද නිලධාරණී දමයන්ති මහත්මිය, මල්කාන්ති මහත්මිය ඇතුළු පවුලේ සෑම සුජීවත් සිටින මව පියා සහෝදරයා ඇතුළු පවුල්වල හැමට තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් හැම සැනසෙල්ලක්ම වේවායි ඊටමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පැමිණි සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේ අවස්ථා ලබා දුන් බෞද්ධ නාලිකාවේ සියලු දෙනාට පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු සඳුන් ජීවන්ත පුතුණන් ඇතුළු බෞද්ධ ආමාද්‍ය ජාලයේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම පත්මිනී මහත්මියටත් නිදුක් නිරෝගී දීර්ඝාස සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අදහස් සියල්ල සිත්ති දරාගෙන අපි ඥාතීන්ට සහ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.
සාදු සාදු සාදු. සදහවත්නි, ඒ වගේම අද දවසේදීත් අපේ මේ පුණ්‍යවන්ත වූ වැඩසටහන තුළින් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන ඒකාලෝකමත් කළ අපේ සුපුරුදු පින්වත් දේශකයන්න් වහන්සේ බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් තවත් චිරහත් කාලයක් මේ ආදී වූ ශාසනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙන අපේ අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට සංකේතාත්මකව අෂ්ට පරිස්කාර පූජාවන් සිද්ධ කරන්නට දැන් අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම සදහැවතුනි අපේ පූජනීය මිරිස්සේ ධම්මික පින්වත් ස්වාමින් වහන්සේගේ දයාබර මෑණියන් පරලෝ සැපත්ව තෙමසක් සම්පූර්ණ වුණා. ඉතින් අපි එතුමියගේත් පරලෝ ජීවිතය සුගතිකාමී ජීවිතයක් බවට පත් වේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි පුණ්‍ය අනුමෝදනාත්මකව සිහිපත් කරමින් අද දවසේ සංජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන අපි මෙතකින් නිමවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ සිකුරාදා දවසේදී තවත් හරයාත්මක වැඩසටහනක් ඔබ වෙනුවෙන් sannivedanaya කිරීමේ බලාපොරොත්තු වෙන. එහෙමනම් දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිස ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාම උතුම් තුනුරුවනේ අනන්තානුභාවයෙන් යහපත් වූ සත්පුරුෂ ජීවිත ගත කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. රැඳී සිටින බෞද්ධ ආරූප වාහිනී නාලිකාව සමගම සූවිසි පැය මුළුල්ලේම නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ sannivedanaya කරන්නට අපි වගකීමෙන් බැඳී සිටිනවා. ඔබ හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි.